sannivedana සමාජය ආරම්භ වන්නේ කවදා කොතැන කිනම් කාලයකද නිශ්චිතව පැවසිය නොහැකි නමුත් මානව ශිෂ්ටාචාරය ආරම්භවන්ටත් මත්තෙන් මිනිස්සු මේ ලෝකේ පහළ වූ දා සිට මිනිස්සු තම තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. තමන්ගේ සිතේ ඇතිවෙන දුක්, වේදනා, සතුටු, ඊර්ෂ්‍යා පරවශ හැඟීම්, එකිනෙකා කෙරෙහි පවත්නා sannivedana හැකියා මේ සියල්ල මිනිස්සු තමන්ගෙන් අන්‍ය සමාජිකයාට පවසන්ට ගන්න උත්සාහයේදී මානව හැඟීම් ප්‍රකාශනය ආරම්භ වෙනවා. මිනිස්සු ඉස්සරම ගුහාගතව ජීවත් වෙච්ච කාලේ ඒ මිනිස්සුන්ට තමන්ගේ ජීවිකාව කරගන්නට සතා සීපාව සමග ලුහු බඳින්න සිද්ධ වෙන කාලේ ගහකොළ සමග sannivedanaya කරන්න සිද්ධ වෙන කාලේ ගහකොළත් එක්ක ජීවත් වෙන්න පටන් ගන්න සිද්ධ වෙච්ච කාලේ තමයි මිනිස්සු තමන්ගේ හදවතේ පහළ වෙන පුංචිම හැඟීමේ ඉඳගෙන මහ වේදනාකාරී ഘോഷාවන් තෙක් තමන්ගේ ජීවිතේ පහළ වෙන හැමදේම එකිනෙකාට කියන්න පටන් ගත්තා. තමන්ගේ හැඟීම් ප්‍රකාශ කිරීම පටන් ගත්ත මොහොතේ සිට එහි උපරිම ස්ථානය තමයි මේ ලෝකේ ජන සාහිත්‍ය බිහි වෙන අවධිය. ජන සාහිත්‍යයේ බොහෝ පැතිකඩ මිනිස්සුන්ගේ හදවත්වල නින්නාද දෙනකොට ජන කවිය පහළ වූ දා තමයි මේ ලෝකේ ලස්සනම දවස ආරම්භ වෙන්නේ. ජන කවිය පහළවන්නේ කවදා කොතැන කිනම් ආකාරයෙන් දැයි නිශ්චිතව අපට පහදා දිය නොහැකි නමුත් ආරම්භ වුණේ කවදාද මා විශ්වාස කරනවා පෞද්ගලිකව ඒ තමයි මේ ලෝකේ ලස්සනම දවස කියලා. ජන කවියා තමන්ගේ හදවතේ පහළ වූ හැඟීම් එකිනෙකාට කවිකර ප්‍රකාශ කරන්න පටන් ගත්තා සිට මිනිස්සු මේ ලෝකෙට ආදරය කරන්න පටන් ගන්නවා. අනේකාව ඉවසන්න පටන් ගන්නවා. අනේකා ඉවසන මානව සමාජයට හදවතේ පහළ වෙච්ච කහටක් බදු හැඟීම් හිතේ කහටක් නැතිව අනුන්ට පවසන්නට පටන් ගත්ත හොඳම විදිය තමයි ජන කවිය. මට මතක් වෙන්නේ පරාක්‍රම කොඩිතුවක්කු තමන්ගේ අලුත් මිනිහෙක් ඇවිත් කියන පොතේ ඊටම සුන්දර කවියක අවසානයේ කියනවා මේ අලුත් මිනිහාගේ වචන බුලත් කහටක් මෙන් විය කියා. මේ බුලත් කොළයක් හපලා කාලා ඒ බුලත් කහට කටේ තිබෙන මිනිස්සුන්ගේ තිබෙන නැවුම් බව ඒ ඇතිවෙන බුලත් කහටේ තිබෙන අමුතු හැඟීමේ තිබෙන ප්‍රහර්ෂය එහි තිබෙන අමුතු අදහස් ප්‍රකාශ කිරීමේ ශක්තිය හරිම අපූර්වයි. ඒ නිසා බුලත් කහට කියලා කියන්නෙම අපේ මිනිසුන්ගේ හදවත්වල නැගිච්ච හරි අපූරු හැඟීමක්. ඒ නිසා තමයි කොඩිතුවක් ලියන්නේ නැත්තේ ඔහුගේ වචන බුලත් කහටක් මෙන් වන්නට ඇතැයි කියා. ඉතින් මේ මිනිස්සු තමන්ගේ හැඟීම් ප්‍රකාශ කරන්නට ගෞරව කරන්නට පටන්ගත් ආකාරය කවදා කොතැන අපට අපේ ශ්‍රී ලාංකේය සමාජයේ හසු වන්නේ කවදාද නිශ්චිත නැති නමුත් අපේ බණ කතා සාහිත්‍යයේ සංයුක්ත අට කතාවට රචනා වෙන පරමත්ත ජෝතිකාවේ එක් තැනක සඳහන් වෙනවා ගෙවිලියක් තමන්ගේ කුඹුරේ වල් නෙලමින් සිටින මොහොතේදී ජාති ජරා මරණ පිළිබඳව ඇගේ හදවතේ පහළ වූ හැඟීම කවිකර ගායනා කිරීම අසා සිටි එතැනින් ගමන්ගත් භික්ෂුන් වහන්සේ 69ක් රහත් වූ වග. ඒ නිසා මේ ජන කවියේ තිබෙන ප්‍රබලත්වයට සංයුත්ත නිකායට කතාව පරමත්ත ජෝතිකාව සාක්ෂි දෙනවා. ජන කවි ශ්‍රවණය කිරීමෙන් භික්ෂුවකට රහත් වීමේ වාසනාව ලැබුණු බව. ඒ නිසා මේ ජන කවිය ගැන අපි කතා කරන්න පටන් ගත්ත තැන සහ අද ජන කවිය කතා කරන මොහොත කුතරම් සාධාරණ දැයි සිතෙන්නේ ඒ ගැන වැඩි වඩාත් කතා බහකට ලක් නොවූ නිසා. කෙසේ වුණත් එක්තරා ජන කවියක තියෙනවා මෙන්න මෙහෙම. මහියංගනේ ආ සෙනගේ නිමක් නැති ඒ සෙනගේ නුඹ වාගේ කෙනෙක් නැති. එන්නට බැරි උනේ පිංමදි වෙන්ට ඇති මංකල පිනෙන් නුඹටත් පංගුවක් ඇති. දැන් ඔහු එනවා ඈ බලන්නට මහියංගනේ පෙරහැර දවසේ. මහා ජනගඟක් මහියංගනේ පෙරහැර බලනවා. ඔහු විශ්වාස කරනවා මේ මහා සෙනග කන්දරාව අතර කොතැනක හෝ ඔබ ඉඳී කියා. නමුත් ඔහුට ඇය හොයාගන්නට බැරි වෙනකොට එදා දවස පුරාම ඈ නෑවිදින් ඉඳින්නකොට තමන් පැමිණි නමුත් නොපැමිණි
තමන්ගේ පෙම්වතිය කෙරෙහි ඔහුගේ හදවතේ අංශු මාත්‍රයකවත් තරහක් නැහැ. ඔහු තනි පංගලමේ යනවා මහියංගනේ පන්සල වඳින්නට. එන්ට බැරි වුණේ පින්මදි වෙන්ට ඇති. මංකල පිනෙන් නුඹටත් පංගුවක් ඇති. වර්තමාන කාලයේ පෙම්වතෙක් තමන්ගේ පෙම්වතියට දක්වන ඊර්ෂ්‍යාව, පැමිණීමර නොහැකුණාම දක්වන ඇනුම් බැනුම් සහදවතේ වෛරය පසෙකලා අත්හැරීම තැන තමයි ප්‍රේම ඉපදෙන්නේ කියන අර මහා දාර්ශනික පදනම මත අත්හැරණු තැන උපදින්නේ ප්‍රේමය නම් ඒ ප්‍රේමයේ අතහැරීමට ප්‍රේමයේ වියෝවට ගෞරව කරන්නට අපට කියා දුන්නේ ජනකවියා. ඔහුගේ මේ අන්තිම පෙළ මංකල පිනෙන් නුඹටත් පංගුවක් ඇති. මේ වගේ මිනිසුන්ට ආදරය කරපු, මිනිසුන්ට ගෞරව කරපු, අත්හැරන තැනට ප්‍රේම කරන්න අපට උගන්වපු ජනකවිය, මේ ජන සාහිත්‍යය නූතන ගීතයට පැමිණි ආකාරයයි අද අපි සාකච්ඡාවට ලක් කරන්නේ. ඒ වෙනුවෙන් ජනකවි සොයාගෙන යන ගමනේදී ඒවා නූතන ගීතයට ආවේ කෙසේදැයි සොයා බලන ගමනේදී මට හමු වෙන අපූර්ව ජනකවියක් P.A.G. රත්නසාර නැමැති මාතර හිත්තැටියේ කවියානන් රචනා කරපු මේ පානම්පත්තුවේ ජනකවි අතර අපූර්ව ජනකවියක් තියෙනවා. අත්හැරපන් රත්තරනේ රාලගේ දෝසා තිට අත්කර දෙමි ගේ දොරවල් හා දැසි දස්සා උත්තරයක් දැන්ම දියන් වී සන්තෝසා අද මක්කෙරුවත් නුඹගෙන යමි නොවන්න රෝසා. ඔබ හිතන්නේ මේ කවුරුන් කාට කිව් කවියක් කියලාද? ඔබ මතකයි නේද ඔබට උම්මග්ග ජාතකයේ ගෝල කාල ප්‍රශ්නයේදී හමු වෙන දික්තලා, දික්පිටියා සහ කාලගෝල. දික්තලාට දික්පිටියා කියන කවිය මේ අත්හැරපන් රත්තරනේ රාලගේ දෝසා තිට අත්කර දෙමි ගේ දොරවල් හා දැසි දස්සා උත්තරයක් දැන්ම දියන් වී සන්තෝසා අද මක්කෙරුවත් නුඹගෙන යමි නොවන්න රෝසා. අද නම් මොන දේ කරත් මං උඹ අරන් යනවා. ඒ ගැන රෝෂය, කේන්තිය තියාගන්න එපා. ඊට පස්සේ මේ ජනකවි හරි අපූර්ව තානමක් ලියනවා මේකට. මේ P.A.G. රත්නසාර කවියා, මාතර හිත්තැටියේ කවියා. තාන තිනානේ තින තාන තිනානේ තානෙන නානේ තින තම් දෙන තානේ. ඉන්පස්සේ වහා කියනවා මෙහෙම. බොහෝ දිය දෙන්නා ගෙන යන්නට බැරුවා මට සිරිසැප දෙඤ්ඤා උඹේ වරල පිසින්නා. ඔව් කියනවා බොහෝ දිය දෙන්නා ගෙන යන්නට බැරුවා මට සිරිසැප දෙඤ්ඤා නුඹේ වරල පිසින්නා. ඉතින් තමන්ගේ පෙම්වතියගේ කෙහි කලඹ පීරන්නට තරම් ඔහු අපූර්ව සුන්දර පොරොන්දුවක් ඇයට දෙනවා. හාද වෙලා යමම්පනේ හොඳ සැප දෙඤ්ඤා සොඳ සේදරෙති පටකම්බා අඳින්න දෙඤ්ඤා. බේද නොවි ඉන්නා ලෙස පොරොන්දු වෙඤ්ඤා නුඹේ නෑසියන්ට ආදට පත වාසි කරන්නා. මේ තමයි දික්පිටියා විසින් දික්තලා අරබයා ගායනා කළ ජනකවිය. අපි හිතන් ඉන්නවා බොහෝ විට ඒ වරදක් නොවේ ජනකවියට නිශ්චිත කතෘ කෙනෙක් නැත කියා. අපි සාමාන්‍යයෙන් ව්‍යවහාර කරන්නේ ජනකවිය කතෘ අඥාත නිර්මාණයක් කියා. නමුත් ඇතැම් ජනකවිවල කතෘ තමන්ගේ නම සඳහන් කරලා තියෙනවා. මේ රත්නසාර කවියා එහෙම ජනකවියෙක්. ඒ කවර මතක් වෙනවා සෑමේ මන්ත්‍රී. සෑමේ මන්ත්‍රී රචනා කර පුරාණ තුන් සරණේදී ඔහු තමන්ගේ නම සඳහන් කරනවා. ඒ නිසා ජනකවියා තමන්ගේ නම සඳහන් කළේ නැහැ කියන නිර්මිතය හැමතැනටම වළංගු වෙන්නේ නැහැ. ඉතින් මේ ඊටාම සුන්දර ජනකවියක් අත්හැරපන් රත්තරනේ රාලගේ දෝසා තිට අත්කර දෙමි ගේ දොරවල් හා දැසි දස්සා උත්තරයක් දැන්ම දියන් වී සන්තෝසා අද මක්කෙරුවත් නුඹගෙන යමි නොවන්න රෝසා. ඉතින් ඔබට මේ ජනකවි අවසාන පද කීපය ඇහෙනකොට ඊටාම සුන්දරව ඔබේ දෙසවන අද්දර මෙන්න මේ ගීතය ඇහෙනවා ඇති. ජනකවියේ පද හාද වෙලා යමන් පනේ හොඳ සැප දෙඤ්ඤා සේදරෙදිත් පටකම්බා අඳින්න දෙඤ්ඤා බේද නොවි ඉන්නා ලෙස පොරොන්දු වෙඤ්ඤා නුඹේ නෑසියන්ට ආදට පත වාසි කරඤ්ඤා. ඒතර මේ ජනකවිය ඇහෙනකොට අපට ඇහෙන්නේ මෙන්න මේ අපේ දෙසවන අද්දර හොඳින් අසාපුරුදු මේ නූතන ගීතය. අපි ඒ ගීතය චනුපත් එක්ක රස විඳලා ඉමු. හාද වෙලා යමන් පනේ
සැප දෙන්නයි උඹට රේන්දරෙදී පටකම්බ අඳින්න දෙන්නයි ආද වෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි උඹට රේන්දරෙදී පටකම්බ අඳින්න දෙන්නයි දුවන්නයි මම කොළඹ දුවන්නයි උඹට වැලි හකුරුයි හබල පෙති ගෙනල්ලා දෙන්නයි ගාලු දුවන්නයි මම කොළඹ දුවන්නයි උඹට වැලි හකුරුයි හබල පෙති ගෙනල්ලා දෙන්නයි ආද වෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි උඹට රේන්දරෙදී පටකම්බ ගෙනල්ලා දෙන්නයි ආද වෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි උඹට රේන්දරෙදී පටකම්බ ගෙනල්ලා දෙන්නයි කාලට යන්නයි මම කොළඹ දුවන්නයි උඹට කරට ඔබින මුතු දෙපොටක් ගෙනල්ලා දෙන්නයි ගාලට යන්නයි මම කොළඹ දුවන්නයි උඹට කරට ඔබින මුතු දෙපොටක් ගෙනල්ලා දෙන්නයි ආද වෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි උඹට රේන්දරෙදී පටකම්බ ගෙනල්ලා දෙන්නයි ආද වෙලා යමන් පනේ සිරි සැප දෙන්නයි උඹට රේන්දරෙදී පටකම්බ ගෙනල්ලා දෙන්නයි ජනකවිය රචනා කළ නිමිති හේතු කවියාගේ අනුභූතීන් හරි වෙනස්. ඇතැම් විටක ජනකවිය ගායනා කරලා තියෙන්නේ තමන්ගේ හිතේ ඇතිවෙන දුක, වේදනාව, සන්තාපය ආදී අතිශය පෞද්ගලික මානව හැඟීම් වර්ණනා කරන්න, සම්ප්‍රේෂණය කරන්න. තවත් වෙලාවක තමන්ගෙන් බාහිර වර්ගයාට, තමන්ගේ අසල්වාසීන්ට, තමන්ගේ ඥාතීන්ට, ආගන්තුකයන්ට තමන්ගේ හැඟීම් සම්ප්‍රේෂණය කරන්න ජනකවිය පාවිච්චි කරා. ජනකවිය තියෙන සුන්දරම දේ තමයි ජනකවියා ගායනා කළ කවිය තමන්ගේ ජීවිත කතාව පිළිබඳව කැඩපතක් බඳුයි. අපි කියනවා සංස්කෘතික කැඩපතක් කියලා ජනකවිය. ගැමියන්ගේ ජීවිතය හරීම අව්‍යාජයි. ගැමියන්ගේ ජීවිතය හරීම නිර්ව්‍යාජයි. නිර්ව්‍යාජ ගැමියන්ගේ ජීවිත කතාව ඇතුළේ අපි දකින්නේ ඔවුන්ගේ අහිංසකත්වය, දෝර ගලන අහිංසකත්වය. ඉස්සර අපේ ගෙවල් වල හරි අපූර්ව sannivedana උපකරණ තිබුණා. අද වගේ ජංගම දුරකථන එහෙම නෙවී මේවා. මේ අපූර්ව sannivedana උපකරණ. ඒ ප්‍රබල sannivedana උපකරණයක් තමයි පැදුර. දැන් ඔබ හිතයි මේ අපි අහන අපේ ආදරණීය සහෘද හිතවතුන්, අපි ශ්‍රවණය කරන අපේ හිතවතුන් දැන් හිතයි පැදුරක් කොහොමද sannivedana උපකරණයක් වන්නේ කියා. අපි අපේ පාසල්වල දූ දරුවන්ට sannivedanaya ගැන උගන්වනකොට, sannivedana මාධ්‍යයන් ගැන කියා දෙනකොට මට කවදාකවත් ඇහිලා නැහැ මේ sannivedana ක්‍රමයක් විදිහට පැදුර පාවිච්චි කරා කියලා කියනවා. උන් විවිධ දේවල් උගන්වන දරුවන්ට. ඒවා ඉතින් නිවැරදි. ගිනි මැල ගැසීම, දුන්නෙන් විදීම, හූ තැබීම, අනබෙර ලෑම මේවා ඇත්තටම ජන sannivedana උපාය මාර්ග තමයි. නමුත් මේ පැදුර කියන්නේත් හරි අපූර්ව ජන sannivedana උපකරණයක්. මේ කොහොමද sannivedana මාධ්‍යයක් උනේ? ඔබ අසා ඇති අපේ පැරණි ගෙවල් වල තියෙනවා පැදුරු වාහන කියලා එකක්. පැදුරු වාහනේ තමයි පැදුර එකට ඔසවා සකස් කරලා තියෙන්නේ. අපිට පැදුරු අඩුක්කු කරලා තියෙන්නේ ආන්ගේ පැදුරු වාහනේ. ඒකම අපේ ගෙවල් වල තිබ්බ ඉස්සරහ පිලක්. ওই පිලේ තමයි ආගන්තුකෙක් ආවම අසුන් ගන්න පිලේ. ගෙදර ප්‍රධානියා සැතපෙන්නේ විට හපන්න තෝරා ගන්නේ, ඇතැම් විට වේල සරි කරගන්නේ මේ පිලේ ඉඳගෙන. අල්ලාප සල්ලාපේ යෙදෙන්නේ සියලු දේ පිලේ ඉඳගෙන. පිල කියලා කියන්නේ ගෙදර පළමු පුරවැසියාට, පළමු නිවැසියාට වෙන් වෙච්චම ස්ථානයක් පිල. මේ පිලේ එළනව පැදුරක්. මේ පිලේ පැදුරේ තමයි ගෙයි හිමියා අසුන් ගන්නේ, සැතපීන් නිදන්නේ මේ පිලේ පැදුරේ.
මෙන්න මේක තමයි sannivedana උපකරණය. අපි හිතමුකෝ නිවෙස් හිමියා ගෙදර නැහැ කියලා. අපිට තිබ්බ අතීතයේ මහා පුදුමාකාර සදාචාර සම්පන්න ගුණගරුක ජීවිත. දැන් අද වගේ තාප්ප බැඳලා ගේට්ටු දාලා තිබුණ නැති සමාජයක ආගන්තුකෙක් පැමිණියොත් එහෙම මේ නිවසට ඉස්සර තිබ්බේ වැටක්නේ, වැට කඩුල්ලනේ. උට කඩුල්ල ගාවදිම ඈතට පේනවා පිල හිස් වග. පිලේ කවුරුත් අසුන්ගෙන නැහැ. උට තව ටිකක් ළඟට ආවම පේනවා පිලේ පැදුරත් එළ නැහැ. පිලේ පැදුරත් නැහැ. ඒතර පිලේ පැදුර නැතිනම් ප්‍රබල sannivedanayak එල්ල කරා නිවැසියා විසින් අසල්වාසී ආගන්තුකයන්ට සහ ඥාතීන්ට. පිලේ පැදුර නැහැ කියලා කියන්නේ නිවෙස් හිමියා ගෙදර නැහැ කියන එක. ඒතර අපිට තිබුණා අතිශය සාරගර්භ සංස්කෘතික සදාචාරාත්මක පුරුද්දක්. ගෙයි හිමියා නිවසේ නැත්නම් ඉන්නේ ගෙදර භාර්යාව පමණයි නම් ඒ නිවසේ ඉන ස්ත්‍රීන් පමණයි නම් ගෙදර ඉන්නේ. අපි පිටස්තර පිරිමින් පිටස්තර පුරුෂයින් පැමිණියේ නැහැ අපේ ගෙවල් වලට. එතකොට පුරුෂයා ගෙදර නැති බව ඒත්තු ගැන්නුවේ පිල හිස් කර තිබීමෙන්, පිලේ පැදුර ඉවත් කිරීමෙන්. එනිසා අපි හිතමුකෝ පිලේ පැදුර එලා තිබෙනවා. නිවෙස් හිමියා කිසියම් කාර්යයක් සඳහා බැහැර ගියා කියලා ඉක්මනින් ඒම සඳහා ගියේ. ඔහු දීර්ඝකාල ගමනක් නෙවෙයි ගියේ. ඉතා ඉක්මනින් එන්න අපි හිතමු කඩපිලට ගියා කියලා. හදිස්සියකට ළඟ නිවසකට ගියා කියන්නකෝ. ඒ ඉන්න අතරේ පිටස්තර පිරිමියෙක් ඇවිල්ලා නිවසේ වාඩි වෙලා කතා බහ කරමින් සිටියොත්. නැත්තම් පිලේ වාඩි නොවි ඔහු කතා කරමින් ඉන්නවා කියන්නකෝ. දැන් ගෙයිහිමි කාන්තාවට දැනෙනවා දැන් මේ මිනිස්සයා හිටිය වෙලාව වැඩි. දැන් මොහු ගියා නම් හොඳයි. මොකද හිමි ගෙදර නැති වේලාවේ පිටස්තරයෙක් ගෙදරට ගෙන්න ගන්නෑ. ඒ නිසා අපේ ජන කවියා ඕකටත් ලස්සන කවියක් කිව්වා. මේ සදාචාර සම්පන්න භාවය සඳහා ලොලේ නොවේද හිත ඇතුලේ ලබන්නට පිලේ පැදුර නොයලන් ගෙයි හිමි නැති කලට. සතමන්ගේ බිරින්දෑවරුන්ට කිව්වා අපේ මේ ජන සමාජයේ ගැහැණුන්ට කිව්වා සදාචාර සම්පන්න ගැහැණුන්ට කිව්වා පිලේ පැදුර නොයලන් ගෙයි හිමි නැති කලට. එතකොට නිවසේ ඉන්න භාර්යාව පිලේ පැදුර එළුවේ නැහැ නිවස හිමියා ගෙයි නැති වෙලාවට. මම හිතන්නේ මේක මේ නූතන ජන සමාජයේ තිබෙන පවුල්වල සමගිය රැකගන්නට පවුලේ තිබෙන ආරවුල් වලින් වියුක්ත වූ සමගි සම්පන්න නිවසක් හදාගන්නට ඉතා කදිම පූර්වාදර්ශයක් මෙය. පිටස්තරයක් නැති වෙලාවට අපේ බොහෝ නිවැසියන් ගේ වහලා තියෙනවා. එදා එහෙම බැරි නිසා කරේ පිලේ පැදුර අකුල්ලා ගෙයින් තිබ්බා. පැදුරු වාණෙන් තිබුණා. දැන් පැල් රකින්න යන මොහොතේදී නිවැසි හිමියා ස්වයං පුරුෂයා පැල් රකින්න යනවා. පැල් රකින්න යද්දී ඔහු පැලේ එලන්ට අරගෙන ගියේ පිලේ පැදුර. පිලේ පැදුර අරගෙන ගියේ කුමක් සඳහාද? ඒ තමයි පිලේ පැදුර රැගෙන ගිය මොහොතේදී පිල හිස්වීමෙන් අපි දැනගන්නවා නිවැසියා ගෙදර නැති බව. ඒසා ගුණගරුක සදාචාර සම්පන්න මිනිස්සු මේ නිවසට ආවේ නැහැ. ඔහු sannivedanayak කරා පිලේ පැදුර ඉවත් කිරීමෙන්. පිලේ පැදුර අරගෙන හේනට යන්නයි. පැදුර එලා මැස්සේ සැතපී ඉන්ටයි. වියපු රටා දැක නුඹ සිහියට එන්ටයි. මූණ මතක් වෙනකොට කවි කියවෙන්ටයි. අනෙක් පසින් මේ සැමියා තම පෙම්වතා පිලේ එළපු පැදුර ඔහුට වියා දුන්නේ කවුද? වියා දුන්නේ ඔහුගේ ආදරණීය බිරිඳ. ඔහුගේ ආදරණීය බිරිඳ තමයි මේ පැදුර විව්වේ. ඒ නිසා ඈ වියන ලද පැදුර මේ නිවැසියා රැගෙන යනවා පැලට, පැල් රකින්නට. පැලේ එලන්නේත් ඒ පැදුර. අනේ ඔහුට දැනෙනවා ඇති තම බිරිඳගෙන් ඈත් වී ජීවත් වෙන මේ මොහොතේදී ඈ තමන්ගේ ළඟ සිටින්නාසේ. තමන්ගේ ළඟ ඉන්නට මතක් වෙන්නට නූතන සමාජයේ පුරුෂයින් සහ පෙම්වතුන් පෙම්වතියගෙන් රැගෙන යන ත්‍යාග තියෙනවා. ඒ නූතන සමාජයේ එදා මේ පැදුර අරගෙන ගියා රටා තබා මේ පැදුර වියන්නට ලද්දේ ඈ. තුම්පත් රටා දුම්බර රටා සහිතව මේ පැදුර වියන්නේ ඇය. ඒසා පැදුර එලාගෙන මැස්සේ සැතපීම ඇය හා මැස්සේ සිටීම හා සමානයි. සයිතාම අහිංසක ප්‍රාර්ථනයක්. පිලේ පැදුර අරගෙන හේනට යන්ටයි. පැදුර එලා මැස්සේ සැතපී ඉන්ටයි. වියපු රටා දැක නුඹ සිහියට එන්ටයි. මූණ මතක් වෙනකොට කවි කියවෙන්ටයි.
මේ අපූරු හැඟීම ඉන් පස්සේ කාලෙක මහගම සේකර දුකට කියන කවුසී පද වෙනුවෙන් පද රචනා කරා ඊ타ම අපූරු විලාසයෙන්. එහිදී ආචාර්ය ගුරු අමරදේවයන් පණ්ඩිත අමරදේවයන් තමා විසින්ම ස්වර සම්පාදනය කරපු ඒ අපූරු ගේය කාව්‍ය සඳහා තමන්ගේ මහා ගැඹුරු නින්නාද සම්ප්‍රයුක්ත හඬ මුසු කළා නූතන ගීතය ලෙස. එදා ජන කවිය සේකර අතින් නූතන ගීයට රචනා වෙනවා. ආචාර්ය අමරදේව එය ගායනා කරනවා. අපි අද මේ බුලත් කහට හරහා මේ ජන කවිය නූතන ගීතයට සම්ප්‍රේෂණය වූ මාර්ගයේ රස විඳිනවා චනුපගේ හඬින්. පිලේ පැදුර හේනට අරගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා ඉර පායා ඉර අවරට ගියාදෝ සඳ පායා සඳ අවරට ගියාදෝ හැඬු කඳුළු මූදට එක් උනාදෝ හැඬු කඳුළු මූදට එක් උනාදෝ ළමා ලපටි නෑනා කොයි ගියාදෝ උඹේ කරට මල් මාලා ගොතන්නට මදුමල් පිපෙනවා හේනේ වැට දිගට නුඹේ කටින් ගීසීපද අහන්නට නුඹේ කටින් ගීසීපද අහන්නට තවමත් ගිරව් එනවා පෙර පුරුද්දට පිලේ පැදුර හේනට අරගෙන එනවා එලා පැදුර මැස්සේ එහි සැතපෙනවා රටා වියපු අත් දෙක මට සිහිවෙනවා හිතේ දුකට එතකොට කවි කියවෙනවා මාතෘත්වයේ තරම් සිංහල ගමක අම්මලාට සිංහල ගම්වල ගැමි ගැහැණුන්ට ඔවුන්ගේ තරම කියා දෙන්නට හොඳ වචනයක් නැහැ. ලෝකෙ කොහෙටවත් වඩා මේ සිංහල රටේ මේ ශ්‍රී ලාංකේය මහ පොළොව මත එදා ඉඳගෙන අද වෙනකම් පැවතගෙන එන මේ මව්වරුන්ගේ මහා ජන සමාජය ඇතුලේ මව්වත් ගුණ අපට වචන වල ලියන්න පුළුවන් සරල දෙයක් නෙවෙයි. අපේ ජන සාහිත්‍යයේ අපේ අම්මලා දරුවන්ට කිව්ව පොදු වචන තමයි පුතේ. අපේ අම්මලාට මේ අපේ දරුවන්ව දුව පුතා කියලා ભેදයක් ස්ත්‍රීලිංග පුරුෂලිංග වශයෙන් තිබුණේ නැහැ. ඒගොල්ලෝ දූලට කිව්වෙත් පුතේ කියලා, අපට කිව්වෙත් පුතේ කියලා. අපේ ගම්වල අම්මලා දරුපල සමග ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ එකට ඈඳෙව්වා. දරුපල සමග ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ එකට ඈඳෙව්වා. ඒ අපූර්වම නිමිත්ත තමයි අපේ රටේ ගම්වල අම්මලාට දරුපල පමාවන විට අනෙක් පසෙන් දරුවෙක් ලැබුණත් පිරිමි පුතෙක් නැති වෙනකොට අපේ අම්මලා ජයශ්‍රී මහ හාමුදුරුවන්ගේ පිහිට සහ සරණ පැතුවා. ජයශ්‍රී මහ බෝහාමුදුරුවන්ට බාරහාර වුණා. ඉස්සරත් අදත්
මතු යම් අනාගතයේ ජයසිරි මා බෝහාමුදුරුවෝ අපේ ගම්වල අම්මලාගේ දරු දුක පුත්‍ර පිපාසය නිවන්නට අනිවාර්යෙන් පෙනී ඉන්නවා. කොච්චර මේ ලෝකයේ සංකීර්ණ වුණත් අපේ රට කොයිතරම් තාක්ෂණයෙන් දියුණු වුණත් අපේ ගම්වල අම්මලා ජයසිරි මා බෝහාමුදුරුවන් එක්ක දක්වන මේ අත්‍යන්ත බැඳීම කිසිදා නොබිදෙන බැඳීමක්. ජයසිරි මා හාමුදුරුවෝ වෙනුවෙන් කිරියාහාර පූජා කරන අලුත්සහල් මංගල්‍ය පවත්වන අපේ අම්මලා මොනවද උන්වහන්සේගෙන් බලාපොරොත්තු වුනේ? පිරිමි පුතෙක් කුමක් සඳහාද? මහා විශාල බලාපොරොත්තු නෙවී අපේ අම්මලාට තිබුණේ. පිරිමි පුතෙක් ගැන තිබෙන හරි අහිංසක බලාපොරොත්තු. ගමේ සිටන් පේවි තිසා වැවට යඤ්ඤයි. තිසා වැවේ රන් නෙළුමේ බත් දාගෙන කඤ්ඤයි. එතන සිටන් පේවි උඩුමාලට යඤ්ඤයි. ජයසිරි මා බෝසාමිනී පිරිමි පුතෙක් දෙඤ්ඤයි. මේ තමයි ජන කවිය. මේ අපේ රටේ වැව් බැඳිපත්තුවේ වැව් බැඳි රාජ්‍යයේ මිනිසුන් ගායනා කරපු ජන කවි. මේ ජන කවිය මූලාශ්‍රය වශයෙන්ගෙන නූතන සිංහල ගීතය රචනා කරන්නට පෙළඹවීම ඊටාම ප්‍රබල සාහිත්‍යාත්මක ප්‍රවේශයක්. නූතන අපේ අලුතෙන් සාහිත්‍යයට එළඹෙන ගේය පද රචනාවට සහ කවියට එළඹෙන අංකුර පරම්පරාවට දෙන්න තියෙන හොඳම පණිවිඩය තමයි ජන කවිය මූලාශ්‍රය වශයෙන් ඇසුරු කිරීම කොයිතරම් ප්‍රබල කවියක් බිහිවන්නට හේතු වනවාද යන්න. කොයිතරම් අරුත්බර හැඟීම්බර ආවේදනයෙන් පරිපූර්ණ වූ කවියක් බිහිවෙන්නට ජන සාහිත්‍ය මූලාශ්‍රය කොට ගැනීම ප්‍රබල අත්දැකීම් හුවමාරුවක්. ප්‍රබල සංස්කෘතික හුවමාරුවක් සිද්ධ වෙනවා මෙතනදී. මේ අපේ රටේ නූතන ගේයපද රචකයෝ ජන කවි ඇසුරු කරපු හැටි නූතන කවියා දැන උගත්කමින් පරිපූර්ණව කවි රචනා කරනකොට නූතන කවියා ශාස්ත්‍රාලීය අධ්‍යාපනයෙන් තමන්ගේ කවිය පෝෂණය කරගන්නකොට අකුරු නූගත් ශාස්ත්‍රාලීය අධ්‍යාපනයෙන් පෝෂණය නොවූ නමුත් ජීවිතය නැමැති මහා තක්සලාවෙන් අධ්‍යාපනය ඉගෙනගත් සිංහල ජන කවියා තමන්ගේ හදවතේ කැකෑරෙන හැඟීම කවියට මුසු කළ ආකාරය ප්‍රබල වශයෙන් ශාස්ත්‍රීයයි. ඔහුගේ බස අතිශය සාම්ප්‍රදායික ජන බස ඉඤ්ඤයි යඤ්ඤයි දෙඤ්ඤයි ගමේ සිටන් පේවි තිසා වැවට යඤ්ඤයි. දැන් අනුරාධපුරයේ මහා මේවුනා උයනට ගිහිල්ලා ජයසිරි මා බෝහාමුදුරුවෝ වැඳ කියාගෙන රුවන්වැලි සෑය වැඳ කියාගෙන ඒ මහා මේවුනා උයනේ ඇවිද ගිය උදවිය අපේ ඈයෝ අපේ ඇත්තෝ දන්නවා ඊට ආසන්නයෙන් තිබෙන තිසාවැව පිළිබඳව ඉසුරුමුණියේ මහා කැටයම් කන්දරාව ඉසුරුමුණියේ සංස්කෘතික පාරාදීසයෙන් ඔබ්බේ තිබෙන තිසාවැව ඒ තිසාවැවට ඉතාම ආසන්නෙන් ඇවිද ගියා මහා මේවුනාව අපේ ජයසිරි මා බෝහාමුදුරුවෝ රුවන්මැලි මහා සෑය මේවත් එක්කයි අපේ ජන ජීවිතය ගෙවුනේ ජන කවිය කියලා කියන්නේ සංස්කෘතික කැඩපතක් බව මා මුලින්ම ප්‍රකාශ කළේ නිසා මේ සංස්කෘතිය තමයි කවියාට කවි කියන්න හැඟීම් ප්‍රකාශ කරන්න වචන ගෙනත් දුන්නේ අපේ සංස්කෘතික මහ පොළොව. ඒ නිසා තමයි කිව්වේ ගමේ සිටන් පේවි තිසා වැවට යඤ්ඤයි. තිසා වැවේ රන් නෙළුමේ බද්දාගෙන කඤ්ඤයි. එතන සිටන් පේවි උඩුමාලට එඤ්ඤයි. ජයසිරි මා බෝසාමිනි පිරිම් පුතෙක් දෙඤ්ඤයි. මෙන්න මේ හැඟීම තමයින් පස්සේ සිරිපාදේ වන්දවන්න හිසෝලියල් බැඳලා ජයසිරි මා සාමිනි මට පිරිම් පුතෙක් නැතුවා. අපේ අම්මලාට පුතෙක් ඕන උනේ ඇයි? ඇතෙක් වගේ තනි මන්සල බයක් නැතුව යන්නයි. කොතක් වගේ සතර දිගට පෙනෙන්න බැබලෙන්නයි. පිරිමි පුතෙක් ඉන්න අම්මගෙනෙක් රන්වැලි සෑයේ කොත වගේ සාඩම්බරණීයයි. කැලේ ඉන්න තනි ඇතෙක් තරමටම පිරිමි පුතෙක් ඉන්න අම්මගෙනෙක් සාඩම්බරණීයයි නිර්භීතයි. අපේ අම්මා ගායනා කළ මේ ගීතය මේ ජන කවියේ සඳහන් මේ අම්මාගේ හැඟීම් කන්දරාව නූතන ගීතයට සියවස් ගණනාවක කාල පරාසයක් ගෙවාගෙන ඇවිල්ලා මේ හඬින් ගායනා වෙද්දිත් අපට ඇසෙන්නේ පුරාතන ගමක අම්මා කෙනෙක්ගේ හදවතින් නැගෙන නින්නාදනීය හැඟීම් කන්දරාවක අහිංසක මధుර ස්වරය. එය අද ගායනා කරන්නට දලදාවත දීනිය සූදානම්. අපි ඇයගේ හඬින් අදහනවා මේ අපූරු ගීතය ඒ ජන කවි පාරේ ඇවිද ඇවිත්.
බෝසාමිනි මට පිරිමි පුතෙක් දෙන්නයි සිරිපාදේ වන්දවන්න හිස ඔලියල් බැඳලා සිරිමා බෝසාමිනි මට පිරිමි පුතෙක් නැතුවා කිරියාහර පූජාවට අලුත් සල් පුදලා සිරිමා බෝසාමිනි මම පිරිමි පුතෙක් පැතුවා සිරිමා බෝසාමිනි මම පිරිමි පුතෙක් පැතුවා සිරිමා බෝසාමිනි මම පිරිමි පුතෙක් පැතුවා සිංහල පද්‍ය සාහිත්‍ය ශේස්ත්‍රය ඒ සාහිත කෙත ඒ කෙත පුරා තිබෙන නියරවල් දිගේ ඇවිදගෙන යනකොට ජන සාහිත්‍ය කියන්නේ අපූර්ව ලියැද්දක්. ඒක මහා ලියැද්දක් ජන සාහිත්‍ය. ඒ ජන සාහිත්‍ය ලියැද්ද ඇතුලේ ටිකෙන් ටික මෙගොඩට එනකොට හරි අපූර්ව අස්වනු අපට මුණ ගැහෙනවා. ප්‍රබල අස්වනු අපිට පීදෙන්න පටන් ගන්නවා. ඒ අපූර්ව අස්වැන්නක් තමයි ජන සාහිත කෙතේ උත්පාද වූ අපූර්වම අස්වැන්නක් තමයි KW මුල්ලපීරිස් කවියා විසින් 1957 දී රචනා කරපු සිංහල සැහැලි කියන කාව්‍ය සංග්‍රහය. සිංහල සැහැලි 1957 ලියවෙන සිංහල සැහැලි මුල්ලපීරිස් රචනා කරද්දී ඒකේ අපූර්ව ජන කවියක් මුණ ගැහෙනවා. අපේ රටට පරංගි තමයි එක්කන් එන්නේ කාපිරි ජාතිකයන්ව. මේ කළු අප්‍රිකානුවන් රැගෙන එන ලංකාවට පරංගි පෘතුගීසි ලංකාවට කාපිරි ජාතිකයන් රැගෙන ආවේ ලන්දේසින්ට එරෙහිව සටන් කරන්නට. ලන්දේසිකාරයා ඕලන්දක්කාරයා එක හරි ප්‍රබල සටන්කරුවෙක්. ඕලන්දක්කාරයාට මුහුණ දී ගන්න බැරි වෙනකොට පරංගියාගේ හමුදාව ප්‍රමාණවත් නොවෙනකොට පරංගියා කරේ ලංකාවට කළු අප්‍රිකානුවන් රැගෙන ආවා තමන්ගේ කුලී හේවායන් විදියට. මුන්ගේ හැටි දැක්කම අපේ මිනිස්සු බය වුණා. කළු පාට, දුඹුරු පාට, බොකුටු ගැහිච්ච කොණ්ඩ. අපි යමුකෝ නිකන් අර තුඹසක් ගිනි තිබ්බා වගේ කියලා කිව්වේ. තුඹසක් ගිනි තිබ්බහම එන හැඩේල මුන්ගේ කොණ්ඩවල තිබ්බේ. ඊළාට මුන්ගේ තොල් හරි විශාලයි. ඝන තොල් තිබුණේ, විශාල තොල්. ඇස් දෙක නිකන් ලොඩි වගේ කියලානේ කිව්වේ. ලොඩි ඇස් මවුන්ට තිබුණා කිව්වේ. මේගොල්ලෝ පාන් කාලා වයින් බොනකොට අපි අහිංසක ගැමියෝ කිව්වා තිරුවානගල් කාලා ලේ බොනවා කියලානේ. අපේ නිකම් මහන්සියට වෙහෙසට රා කට්ටක් කටගා ගත්තට අපි උන් වයින් දැකලා තිබුණේ නැහනේ. වයින් දැක්කම කිව්වේ ලේ බොනවා කියලා. රතු පාට නිසා. පාන් වලට කිව්වේ තිරුවානගල් කියලා. මේ තිරුවානගල් කාලා වයින් බීලා ඉන්පස්සේ සටනට ලෑස්ති වෙන මේ කළු අප්‍රිකානු හැන්දෑවට හරිම ප්‍රචණ්ඩයි. මුන් කටගොන්නක් බී ගත්තයින් පස්සේ සීමා මායින් නැහැ. ටිකක් විතර මේ ස්ත්‍රීලෝලීත්වයට බොහොම ලොල් මේගොල්ලෝ. ඒ නිසා අපේ ගෑනු බය වුණා මේ කළු අප්‍රිකානුවට. කළු අප්‍රිකානු අපේ ගෑනු බය වුණා. අපේ පිරිමිට වඩා බය වුණා කළු අප්‍රිකානුවේ ගෑනුන්ට. මොකද පාරේ බහින්න බෑ මුන් අල්ලගෙන ගිහිල්ලා අපේ අහිංසක ගම්වල ගෑනුන්ව දූෂණය කළා. ඒකට ලොකු පොඩි මහලු තරුණ කිසි වෙනසක් නැහැ ගැහණියෙක් නම් දූෂණය කළා. අපේ ගම්වල ගැහණු හැන්දෑ වෙනකොට පුළුවන් තරම් ගෙවල් වලට ගාල් වුණා. ඔහොම ගාල් වුණාට හැමනිතරම ගේ ඇස්සේ ඉන්න බෑනේ. හිටි ගමන් අපේ ගම්වල කෙල්ලෝ අපි ඒක ලස්සන වචනේ කෙල්ලෝ කියන එක. තරුණිය කොහොමනේ හරි පොඩි ඈතක් තිබෙනවා. කෙල්ලෝ ගම්වල කෙල්ලෝ එළි බහින්න පටන් ගන්නවා හැන්දෑ වෙනකොට. එළියට එන්න පටන් ගන්නවා. ඒතර අපේ ගම්වල අම්මලා කේන්තියෙන් කිව්වා පළ බොණ්ඩි ගෙට කියලා. ඔය බොණ්ඩි කියලා කිව්වට ටිකක් සැර වචනයක් අපේ ගම්වල ගැහණුන්ට කියපු. කියන දේ නාහන, කියන දේ නොකරන, කටකාර, දඩබ්බර ගෑනුන්ට කිව්වේ බොණ්ඩියේ කියලා. ඉතින් ඒසකෝ බොණ්ඩියේ ගෙටපළ කාපිරියා එනවා බොණ්ඩි ගෙටපළ කියලා කිව්වේ. ඉතින් මේ බොණ්ඩියේ කියන වචනේ පස්සෙන් පහ උච්චාරණයේදී අපි මිනිස්සු බොම්බියේ කියලා කියන්න ගත්තා. බොණ්ඩි තමයි පස්සේ කාලෙක බොම්බි වෙන්නේ. ඉතින් දැන් අපි ආදරයට දැන් බොම්බි කියලා කියනවා. හැබැයි ඉතින් බොම්බි කිව්වේ ආදරයටම නෙවෙයි බොණ්ඩි කිව්වේ. බොණ්ඩි කිව්වේ තරහට. පළ බොණ්ඩි ගෙට. අදාරිටට වඩා ලොකු වචනයක් කියනවා. ඒක බොහොම සාධාරණකව බොණ්ඩි කියලා. පස්සේ බොම්බි වෙනවා. බොම්බි හරි ආදරණීයයි හැබැයි. ඉතින් මුන් රා බීලා ඉන්නේ හැන්දෑවට මේ කළු අප්‍රිකානුවා. උන් රා බීලා ඉන්නේ. රා බීපු කළු අප්‍රිකානුවා එනවා. ඔය අපේ
දකුණු පළාතේ ගමක් තියෙන ඌරගස්මන් හන්දිය කියලා. මේ කවි ටික ලියවෙන්නේ ඌරගස්මන් හන්දිය පළාතේ. මේ සිංහල සැහැලි කියන පොතට මුල්ලේ පීරිස් ගන්නේ මෙන්න මේ ඌරගස්මන් හන්දියේ ජන සාහිත්‍ය තමයි එකල ගත්තේ. මේක ලියන 1957 දී. රා බොම්බියේ. දැන් බොන්ඩි වෙනස් කරා කවිය බොම්බි කියලා. මුවාවේ යන් නංගියේ. කාගෙන්ද මුවා වෙන්න ඕනේ? කළු අප්‍රිකානුවගේ මුවා වෙන්න ඕනේ. මු සත පහකට විශ්වාස නැහැ. අහු වුණොත් විනාශය මුරා බිලා ඉන්නේ. රා බොම්බියේ මුවාවේ යන් නංගියේ. ඌරගස්මන් හන්දියේ සුද්ධ වෙනව නංගියේ. දැන් බානකෝ ඔබට දැන් නිකන් ඇහෙන මේ වෙලාවේ දැන් මොකද්ද ගීතේ කියලා ඉවරලා. බානකෝ නූතන ගීපද රචකයා ජන කවිය ගත්ත ලස්සන. ජන කවිය කියන්නේ නූතන ගීපද රචකයාට මහ ප්‍රබල මූලාශ්‍රයක්. රා බොම්බියේ මුවාවයන් නංගියේ ඌරගස්මන් හන්දියේ සුද්ධ වෙනවා නංගී. මේ සුද්ධ කියලා කිව්වේ පරංගීන්ටයි කළු අප්‍රිකානුවටයි දෙගොල්ලන්ටම කිව්ව සුද්ධ කියලා. කළුවර පේන මණ්ඩියේ සුද්ධ වසයි හන්දියේ. හන්දිය සුද්ධ වස දවල්ට නෙවෙයි. කළුවර වැටෙන හැන්දෑවට සුද්ධ වසයි. ඒලාට මූ බීලා ඉන්නේ, කාලා ඉන්නේ, මුගේ හැංගීම් ඇවිස්සලා ඉන්නේ. ගෑනු දූෂණය කරන වෙලාවට තමයි. ඒ නිසා කිව්වා කළුවර පේන මණ්ඩියේ සුද්ධ වසයි හන්දියේ. කළුවර නේන මණ්ඩියේ මුවාවයන් නංගියේ. උඹ හැංගියන් ගිහිල්ලා කළුවර නොයන තැනක හැංගියන්. මේ කළුවර කියලා අපේ ජන කවිය ගත්තේ ඇඳිරිය විතරක් නෙවෙයි. අර කාලකන්නි කළු අප්‍රිකානු වගේ තියෙන කාලකන්නි ඇස්වල තිබෙන රාගෝද්දීපන බැල්ම, පරංගියගේ තියෙන ස්ත්‍රී ලෝලි හැංගීම්, ඒ අසික්කිත බැල්ම, බැල්මෙන් නාස්ති වෙන අපේ ගැහණු, ඒ තමයි කළුවර. කළුවර නේන මණ්ඩියේ මුවාවයන් නංගියේ. රා බොම්බියේ කියයි නංගියේ. උන් එළබට ආදරෙන් කතා කරයි. බොන්ඩි මෙහෙ වර කියලා ඉවරලා. උන් හරි ආදරෙන් කතා කරනවා. වර බොන්ඩිය කියලා. ඒ බොන්ඩි කියන වචනේ සැර වුණාට ආදරෙන් කියදේ අමුතු එකක් තිබ්බා. වර බොන්ඩියේ කියලා කතා කරනවා. ඒසක රා බොම්බියේ කියයි නංගියේ. දොරනාරින් බොම්බියේ එළ තට්ටු කරයි. උඹට විවිධ ආභරණ සලුපිලි කාසිපණම් දෙන්නටයි කියා මුන් කතා කරයි. ඒ කතා කරන පරිස්සමෙන් දොරනාරින්. සුද්දා ඉඳී හන්දියේ. හැන්දෑවට හොඳම වැඩේ තමයි ගෙට ගාල් වෙලා තියෙන පහනක් පත්තු කරගෙන උයා පිහාගෙන කාලා ඉක්මනින් නින්දට යන එක. සුද්ද වසයි නංගියේ. ඒ නිසා තමයි අපේ ජන කවියා රා බොම්බියේ මුවාවයන් නංගියේ ඌරගස්මන් හන්දියේ සුද්ධ වෙනව නංගියේ. ඉතින් මේ තමයි මුල්ල පීරිස් 1957 දී රචනා කරපු සිංහල සැහැල්ලින් ගත්ත ඌරගස්මන් හන්දියේ රචනා වූ ගායනා වූ ජන කවි. ඒ නිසා මේක තාම අපූරු ජන කවියක්. දැන් මෙය සිංහල අලුත් අවුරුද්ද එහෙම ලං වෙනකොට අපේ පාසල්වල, කලායතනවල, විවිධ විද්‍යුත් මාධ්‍යවල අලුත් අවුරුදු සැමරුම් උත්සවවලදී නිතර නටන සහ ගායන ගීතයක්. හැබැයි මේ ජන කවිය ඇතුලේ සිංහල අලුත් අවුරුද්දක් ගැන නම් නොකියූ බව බොහොම අවධාරණයෙන් මතක් කරනවා. මේ කිව්වේ අනතුරක් පිළිබඳව මිසක් අවුරුද්දක් ගැනව නෙවෙයි. නමුත් නූතන ගේය පද රචකයා මේ අපූරු ජන සාහිත්‍යයේ පදමාලාව චුට්ටක් එහා මෙහා කරලා රැගෙන ආවා අපේ නූතන ගීතයට. ඒ නිසා පරණ ජන කවියක පද එහා මෙහා කිරීම හොරකම් කිරීමක් නෙවී මේ කරලා තියෙන්නේ. ඒ පැරණි යට යන ජන කවියට අලුත්ම හැඩයක්, අලුත් හඬක්, අලුත් භාවයක් එකතු කරලා ඒ රචනා කර අපූරු තාල වේග රිද්මය අපි අදහනවා මේ බුලත් කහට අපූරු ජන සාහිත්‍ය කතන්දරයේ ඇතුලේ චනුපගේ හඬින්. ඒ නිසා චනුප ගායනා කරන මේ රා බොම්බියේ ගීතයත් සමගම අපි අදට බුලත් කහට ජන සාහිත්‍ය වන්දනාව අවසන් කරනවා. ඒ නිසා අපේ හදවතේ මේ ඇහුණු ගීතත් මම ඔබ සමග ගායන කතා බහ කරපු සියලු වචනත් ඔබේ හදවතේ බුලත් කහටක් මෙන් නොනැසී පවතී යන විශ්වාසය මත ඔබ සැමට හිතේ කහටක් නැතිව සාහිත්‍යයේ කහටක් බඳු මේ රහ ඉතුරු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි සමුගන්නවා. ඔබ සැමට වාසනාවන්ත ජයග්‍රාහී අනාගතයක් වේවා. ජන සාහිත්‍යයේ සුව පහස ලබන්නට හේතු වාසනා වේවා. මගේ මවුරට සාහිත්‍යයෙන් පෝෂණය වෙන දරු පිරිසක් සමග ඉදිරියට ගමන් ගනී කියන විශ්වාසත් එක්ක අපි සමුගන්නවා. ආයුබෝවන්.
මුවාවේ අන්නංගියේ ජපන් මෙන්ඩලින් අද කර ජපන් මෙන්ඩලින් අද කර අවුරුදු ඒ හන්දියේ කිව්වත් ලෝකෙට පරකාසේ දේසේ හැටියට නොම වෙයි නින වාසේ සීගිරි කැටපත් පවුරේ ඇත සංගීතේ මීරට ගයමුකො මල්ලිය සීපද ගීතේ අවුරුදු වේ හන්දියේ මුවාවේ අන්නංගියේ අවුරුදු වේ හන්දියේ මුවාවේ අන්නංගියේ රාරා බසරකුමට නුවනින් වැඩ කරපල්ලා අවුරුදු වේ නන්දේ මුවාවේ අන්නංගියේ අවුරුදු වේ හන්දියේ මුවාවේ අන්නංගියේ